ගරු රවුෆ් හකීම් මන්ත්‍රීතුමා. බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්. ගරු සභාපතිතුමනි 2021 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 126 2012 සිට 2014 403 2017 404 335 421 215 සහ 422 දරණ වැෑශීෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරනවා. ගරු සභාපතිතුමනි අද සාකච්ඡාවට ගෙනෙන මේ වැදගත් අමාත්‍යාංශ කීපයක් පිළිබඳව කතා කරනවා නම් මෑතකදී අපි මුණ දුන්නු කොවිඩ් වසංගතයත් එක්ක මේ අමාත්‍යාංශ පිළිබඳවත් ඒ ආයතන පිළිබඳවත් අපි වැඩි සැලකිල්ලක් අනිවාර්යයෙන්ම යොමු කරන්න සිදු වෙනවා. ඉතින් වසංගතයේ විශ්ින් ශ්‍රී ලංකාවේ සමාජය හා ආර්ථිකය විනාශ වී තියෙන බව ඒ වගේම ඒ සන්දර්භය තුල මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී මෙම අර්බුදයේ පද්ධතිමය ව්‍යුහයන් ගණනාවක් ඔස්සේ ආපස්සට යන ආර්ථිකමය සහ ව්‍යුහාත්මක ගැටලු හඳුනාගෙන තිබෙනවා. අර්බුදය හඳුනා ගැනීම නිවැරදි වුවත් අයවැයෙන් ඉදිරිපත් කර ඇති විසඳුම් අපි ඇත්ත වශයෙන්ම දකින්නේ දෝෂ සහිත විසඳුම් හැටියටයි. මේකේ ඇත්ත වශයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම මේ ශාස්ත්‍රය තුල මේක තාම කැපී පෙනෙන කාරණාවක් හැටියට අපි දකින්නේ මේ ප්‍රමුඛතාවයන් අස්ථානගත වී තිබෙනවා. මොනමගේ විෂයන්ටද ප්‍රමුඛතාවයේ දියුත්තේ කියන එක පිළිබඳව මුදල් අමාත්‍යතුමාට යම් පැහැදීමක් තියෙනවද කියන ප්‍රශ්නයක් දැන් පැන නගින. විශේෂයෙන්ම මුදල් ඇමතුමා එතුමාගේ කතාවෙන්ම පැහැදිලිම සඳහන් කරපු කාරණාව තමයි විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය නොකොට තීන්දුව තීරණ ගැනීම නිසා රජය විවිධ විවේචන වලට මුහුණ දුන්නායි කියලා එතුමා පිළිගත්. එම නිසා අප අඳුරේ අතපත ගාන එක දැම්මත් නතර කර යුතුයි කාලය පැමිණ තිබෙනවායි කියලා එතුමා කතා කරා. එතකොට මන්නම් මේක දකින්න මේ අසාර්ථකත්වයේ පාපොච්චාරණයක් හැටියට. ඇත්ත වශයෙන්ම ඒක මේ අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මුදල් දිහා බැලුවම ඉතාම පැහැදිලිව අපිට පේනවා. කොහොද මේ වගේ විශාල අභියෝගයන් රාශියකට මුහුණ දෙන අමාත්‍යාංශයක්. අපි දිනේෂ් කුණවර්ධන අමාත්‍යතුමා මේක බාර අරගෙන දැන් මාසයක් දෙකක් තමයි ගත වෙලා තිබෙන්නේ. එතුමා විශාල අභියෝගයට මුහුණ දෙන කාලවකවානුවක් හැටියටයි මේක දැකිය යුතුයි. නමුත් ලබා දීලා තියෙන ප්‍රතිපාදන දිහා බැලුවහම සම්පූර්ණයෙන් දැන් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා ද්විතීය අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ විදේශීය අරමුදල් වලින් ලැබෙන මුදල් හරි අඩක් ලබා දීලා තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයට සම්පූර්ණයෙන්ම වැඩි මුදලක්, ඒ කියන්නේ 80%ක් වැනි මුදලක් ඔක්කොම විදේශ ආධාර වලින් ලැබෙන මුදල් තමයි. මේක සංසන්දනය කරලා බලන්න අපේ ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දීලා තියෙන මුදල් සම්පූර්ණයෙන්ම අපේ out of our consolidated fund, entire defense expenditure. There is no foreign funds there. Here absolutely entire amount, there is hardly anything out of our consolidated fund you have allocated for education. So where is your priority? Particularly when you are facing so much of challenges. Now with this closure of schools, we are having several problems. Now ඇත්ත වශයෙන්ම බොහෝ රටවල් වලට සාපේක්ෂව 2020 දී සමාජයේ ආන්තික කොටස් සඳහා COVID-19 සහන සඳහා ශ්‍රී ලංකාවේ සාපේක්ෂව ඉතා සුළු මුදලක් තමයි වැය කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ COVID සහනය දලදේශීය නිෂ්පාදිතයෙන් 0.5කට වඩා අඩුයි. ඉතින් මෙහෙම කරද්දී කොහොමද අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ? සම්පූර්ණයෙන්ම විදේශ මුදල් වලින් යැපෙන නැත්තම් ණය ආධාර වලින් යැපෙන අමාත්‍යාංශයක් හැටියට මේ අමාත්‍යාංශය පවතින්නේ. මේක වැදගත් කාරණාවක් සභාපතිතුමනි. රජයේ වියදම් වලින් වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය මැතිවරණ කොට්ටාස වලට යටිතල පහසුකම් සහ ජනතාවාදී ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව වැනි රටකට යටිතල පහසුකම් වියදම් හරහා ආර්ථික අර්බුදයෙන් මිදිය නොහැක. ඒක තේරුම් ගන්න ඕනේ. ග්‍රාමීය ආර්ථිකය නිසි ආයෝජනය සහ වැඩසටහන් සමග ඒකරාශී කිරීමේ ක්‍රියාමාර්ගය අයවැය අපි දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ අධ්‍යාපනයේ දිහා අධ්‍යාපනයට වෙන් කරලා තියෙන මුදල් දිහා බැලුවහම
මේ අභියෝග කොහොමද අපි ගොඩගන්නේ? අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් බැලුවහම ගැටලුව හඳුනා ගැනීම සහ විසඳුම් යන දෙපක්ෂීයම දෝෂ සහිතයි කියලා අපි දකින්නේ. උදාහරණයක් ලෙස විදේශීය සිසුන්ට ආරාධනා කිරීම සහ ගාස්තු අය කරන ආයතන මගින් අධ්‍යාපනය සඳහා ආදායම් ලබා ගැනීමට උත්සාහ කිරීමේ අතීත වැඩසටහන් රජය නැවත කරමින් සිටිනවා. ඉතින් මේවා ඔක්කොම හංබඩු ගහපු පරණ විසඳුම්. ඉතින් මේවා තුලින් අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අපි ප්‍රගතියක් දකින්න අමාරුයි. මොකද මේ ඔක්කොම ආදායම් උපද ගන්න දැන් ක්‍රම හොයනවා අධ්‍යාපන ශාස්ත්‍රය තුලින්. මම ඒකට එන්නම් මේ බජට් එකේ කියලා තියෙන අනිකුත් දේවල් පිළිබඳව. අද රජයේ අනාගත සැලැස්මේ විශාල කොටසක් දැනට පවතින සහ අපේක්ෂිත ණය සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නියෝජිත ආයතන වලින් ලැබෙන ප්‍රධාන මත තමයි මේවා අපිට පෙනෙන්න තියෙන්නේ. ප්‍රාථමිකයේ සිට තෘතීය අධ්‍යාපනය සඳහා අරමුදල් සපයනු ලැබෙන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන බැංකුව සඳහා මේ වගේ ආයතන කීපයක් පිළිබඳව අපේ මුදල් අමාත්‍යතුමා සඳහන් කරා. He went on talking about the minister in his speech, thanking all these agencies for allocating these monies. These are all, what ultimately happens is you have to be bound by their conditions. If you don't use the monies for the purposes for which they have designed it, the minister has no way to maneuver here. He is bound by the rules and conditions set by all these multilateral agencies because you are using their monies. Hardly any consolidated fund monies have been allocated to the Honourable Minister. Honourable Minister is an experienced politician coming from an important legacy, political legacy in the country, and he knows about education very well. But then what has happened ultimately? His hands are tied. Nothing can be done because you are bound by conditions that have already been laid out. So this is what I am trying to say. Now, the මේවා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති වෙන අතර මේ ආසන්න වශයෙන් වසර 2-3ක් පමණ පවතින දීර්ඝකාලීන ව්‍යාපෘති මුළු වටිනාකම මේක ඇමරිකානු ඩොලර් මිලියන 250යි. මේ ඔක්කොම එකතු කරාම නොයෙකුත් ආධාර අපිට ලැබෙන ආධාර ඔක්කොම එකතු කළා මිලියන ඩොලර් මිලියන 250ක් විතර මේකට මේ කරනවා. නමුත් මේකට සාපේක්ෂව බලන්න අපේ ආරක්ෂක අමාත්‍යාංශ ලබා දීලා මුදල් ඒ වගේම හෙට අපි විවාද කරනවා අපේ ජල සම්පාදන ශාස්ත්‍රය. ඒ ජල සම්පාදන ශාස්ත්‍රයට they are allocating 1 trillion for the next 2-3 years. You are getting only $250 million. So what is this joke? Now can you try and improve all the gaps that have been created because of this pandemic in the education sector with this type of allocation? Now we say out of the GDP at least 6% in an upper middle income country there must be an allocation for education. At least 6%. What we have been doing, and now this fault has happened with every successive government, we must admit that. Even the previous government. They keep talking about allocating 6% in their manifestos during election time, but it comes down to only at the most 2.5%. This is what we have achieved. So this is a long legacy that you have inherited, but you are continuing with it, particularly when you are faced with this pandemic and challenges that comes with it. අපගේ අධ්‍යාපන ප්‍රතිපත්ති ලෝක බැංකු වැදගත් ලෙස සලකන දේ කෙරෙහි අවධාරණය කර ඇති අතර ඉදිරියටත් පවතින ඇත. තාක්ෂණික දියුණුව වඩා හොඳ ඉගෙනුම් පරිසරයක් ලෙස අර්ථකථනය කරන යටිතල පහසුකම් සංවර්ධනය සහ තාක්ෂණික අනුදැනුම ඇති ශ්‍රම බලකායක් බිහි කිරීමට පුහුණු කිරීම. ඉතින් මේවට තමයි දැන් ප්‍රමුඛතාවය දීලා තින්නේ. අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජනය හරහා අරමුදල් සැපයීමට රජය තීරණය කරන විට එයින් වැඩි කොටසක් ණය වශයෙන් වන විට දැනටමත් කොන්දේසි සකස් කර ඇති විට හදිසියෙම ඉවත් වී රටේ අවශ්‍යතාවය ගැන සිතීමට ඉඩක් නැති වෙනවා. දැන් මේක අපි දැන් විශේෂයෙන් දැන් බලන්න උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ now you all try to suddenly introduce this Kotalawala Defence University bill. I'm sure Honorable Harini Amarasuriya will talk about this. This Kotalawala Defence University bill was also brought in a very surreptitious, very suspicious way. You took away all the powers belonging to the University Grants Commission. What about quality assurance and accreditation in the higher education sector? Our government, I held this portfolio of higher education for about a year. And we've completed the Quality Assurance and Accreditation Commission bill. That is yet to be finalized. I'm sure the Honourable Minister must bring it to Cabinet, finalize it, because this is meant to make sure that people like now you are bestowing all types of advantages on the military establishment.
Now they want to run away with the education, higher education sector also with their own degrees that they can dole out at their whim and fancy. You can't allow them to do that. There must be some quality assurance and accreditation that must be properly ensured. අපි මෙදැන් අපි දකිනවා කොළඹ පාරදියේ ගියාම අපි දකිනවා උපාධි කඩ කීපයක්. හරි? ඒවා ප්‍රමිතියට අනුකූලව ගේන්ට උත්සාහයක් දරන්ට ඕන නම් මේවා අපි කරන්න ඕනි. ඒ නොකර UGC එකේ එක්කෙනෙක් විතරක් ඒ මැනේජ්මන්ට් බෝඩ් එකේ දාලා අනිත් ඒවා ඔක්කොම හමුදා නිලධාරීන් දාලා මේ විශ්වවිද්‍යාලයක් හදලා අපි උපාධි කඩයක් ඇති කරන්නට හදන එක පිළිබඳව විශාල විරෝධතාවයක් මතුවුණා. අපේ මේ විෂයවල විචාරතා ඊට පස්සේ ඔන්න පස්ස ගෑවා. ඉතින් මේ ආණ්ඩුව දැන් ප්‍රචලිත වෙලා තියෙන්නේ වෙන මොකටත් නෙවෙයි ගැසට් ගහන එකටයි ඊට පස්සේ ආපසට හැරවීමටයි. දැන් ඒක ඔන්න උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ අත්දැකීමෙන් අපි හොඳටම දැක්ක. So now I must say among the upper middle class now our country with all our faults and difficulties, we are almost at the upper middle class country level, even almost equal to Turkey when it comes to our literacy and education. But then, with all these challenges with the pandemic, now we are going to be going backwards. There is no program. Nothing has been provided. All these people, now there are various problems. Families are facing problems. එදිනදා ජීවිතය පිළිබඳ විශාල ප්‍රශ්නයක් හැම කෙනාටම. Now with distance learning requirements, the children are facing problems. They don't have devices. Have you ever thought about these families, trying to help them? But you are now giving loads of money for your local authority members to do projects, to rural development. But education is totally neglected. So this is a very, very serious matter. ඒ වගේම මම කැමති සභාපතිතුමනි යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනත් කතා කරන්න පොඩ්ඩක්. මෙවර වෙනදාට වඩා වෙනස් ආකාරයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන විට අපිට දැනගැනීමට ලැබී තිබෙනවා මේක විශේෂයෙන්ම එම වෙනසේ ඇතම් අංග නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් බොහෝ දේ දිනාගත් මං වගේ කෙනෙකුට මේ සත්භාවයෙන් යුතුව මම අගය කිරීමට කැමැති. 2023 වර්ෂයේ 1, 2, 6, 8, 10 ශ්‍රේණි සඳහා නව විෂයමාලා ක්‍රියාත්මක කිරීමට යෝජිතයි කියලා මම කාලය අවසන් මන්ත්‍රීතුමා. Yes, I'm going to find up. 2022 වර්ෂයේ තෝරාගත් පාසල් 200ක් තුලදී නව අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ යටතේ සකසන ලද මොඩියුල අත්හදා බැලීම එසෙත් නැත්නම් පයිලටින් කරන්නට සූදානම් වෙනවා. විෂයමාලා සම්බාධකයන් මේ මොඩියුල සකස් කරලා තියෙන්නේ සම්ප්‍රදායික ක්‍රමයෙන් අනුගමනය කරමින් නෙවෙයි. ලෝකයේ දැනට ක්‍රියාත්මක දියුණු අධ්‍යාපන ක්‍රමවලට පාදකව ඇති න්‍යාය මූලධර්ම සහ ව්‍යවහාර ගුරු කොටගෙන මේ සකස් කරලා තියෙන බවයි අපිට ආරංචි වෙන්නේ. So we expect the teachers to use authentic learning, blended pedagogy, which we see in countries like Finland, Denmark and so on. In this case, the traditional classrooms we have today, where there are only desks and chairs, are not enough. So, Mr. Chairman, මට රාජ්‍ය අමාත්‍යාංශයෙන් දැනගැනීමට අවශ්‍යයි ලංකාවේ පාසල් වලට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය සුහුරු උපකරණ ස්මාර්ට් ඩිවයිසස් ලබා දී අපි ඉහතින් සඳහන් කළ නූතන අධ්‍යාපන ව්‍යවහාර ක්‍රියාවේ යෙදවීමට ගෙන ඇති පියවර කුමක්දයි කියලා මම දැනගන්න කැමතියි. අපේ සුසිල් ප්‍රේමචන්ද්‍ර ඇමතුමා මේකට පිළිතුරු දී කියලා මම බලාපොරොත්තු වෙනවා. අවම තරමේ නව විෂයමාලා ප්‍රතිසංස්කරණයේ අත්හදා බලන පාසල් 200කටවත් මේ පහසුකම් ලබා දී තිබෙනවද කියන එක පිළිබඳව මම ප්‍රශ්න කරන්න කැමතියි. ඉතින් ඒත් එක්කම එක කාරණාවක් විශේෂයෙන් මම ඇමතුමාගේ අවධානය යොමු කරන්න මේ සුදුසුයි කියලා හිතනවා. මේ මෑතකදී ඇති වුණු අපේ with this flood situation and various other landslides and all that, we find several schools in Central Province, in Uva Province, in the Sabaragamuwa Province, even the Southern Province. School buildings have been damaged with all these problems. Roofs have been blown away. Entire walls have totally broken down. They have totally been declared as unsuitable for use in schools. Now what you have created, like in the past, this issue of again, now this is coming in different names. We called it Langama Pasala, Hondama Pasala. You have gone to declare or 1,000 national schools. Now this is again against a devolution in this country. You are taking away the powers of the provincial councils. That's a big debate. But be that as it may,
Now what have you done so far? On අර නාමපූර්ව දාන්න විතරයි සල්ලි දීලා තියෙන්නේ. අර ඒක මේ you are just given them some money about 2 million to put up their name boards. Beyond that, nothing has happened. And the gate, අවසන් කරන්න. right? Of course, a gate. A lovely gate has been prepared by each school. But beyond that, and that was you allowed your MPs and others, your DCC members, to go and select these schools. There is no scientific selection. අවසන් කරන්න. What nonsense is ඔබතුමාට this? ස්තුතියි. Honourable Minister, I think you have to at least revise these policies and make sure that education doesn't become the tool in the hands of politicians.